රයිට් අපි නැවැත්තුව තැන තමයි මේ තියෙනවා කිව්ව ස්ටැචු එකක් රයිට් මේ රජතුමා රයිට් එයාගේ බල පරාක්‍රමය රයිට් එයාගේ සිහිවන්න තේජස පෙන්නන්ට රයිට් සෙල්ෆ් ග්ලෝරිෆිකේෂන් එයාවම නමස්කාර කරගත්ත කෙනෙක් සානිත් කට්ටියටත් එයාව නමස්කාර කරන පිණිස රයිට් නෙරලා තියෙනවා පිළිමයක් එයාම කිව්වා අදාළේ මූර්ති ශිල්පීන්ට නෙරන්න කියලා රයිට් ඒ පිළිමේ පාදස්තලේ මේ වගේ සටහනක් තවලා තියෙනවා ඉන්ස්ක්‍රිප්ෂන් එකක් look on my works ye mighty and despair මොකක්ද ඒක තේරුම ඔයාලට හැඟෙන විදියට look on my works ye mighty and despair කරපු දේවල් might and disappear අතුරුදහන් වෙන්නේ නැහැ වගේ ස්මාරකයක් මේක ඒ විදිහට පිළිවටනයක් කියලා තියෙනවා එයාගේ එක විනාශ වෙන්නේ නැහැ වගේ සදාකාලිකයි වගේ කියලා එහෙමද හරි ඔයා ඒ වගේ තේරුමක් තියෙනවා රයිට් ඒ වගේ තේරුමක් දුන්නා හරි මම පොයම් එකේටම ඇවිල්ලා මේ පදේ තෝරන්න රයිට් ප්‍රශ්නයක් නෑ හොඳයි the poem's themes of hubris මොනවද මේ hubris කියන්නේ hubris කියන්නේ excessive pride මාන්නය අදිමාන්නය අහංකාරකම උඩඟුකම රයිට් ඔය පුරාජේරුව තමුන් ගැන බොරුවට බෝස්ට් කරනවා ආඩම්බර වෙනවා මාන්නක්කාරය උඩඟුවා excessive pride leading to nemesis ඉතින් මොකද්ද උඩඟුකම නිසා මොනවද ඉන්නේ රයිට් කියන්න බෑ කෙනෙක් උඩඟු වුණොත් මොකද වෙන්නේ උඩඟු කියන වචනය කඩන්නකො උඩඟු කියන වචනේ කැඩුවාම කොහොමද තේරුම් ගන්න පුළුවන් උඩ පැන්නෝ දිවැඩේ වල උඩඟු උනා කියලා උඩඟු උඩඟු කියන්නේ උඩ කියන්නේ කෙනෙක් මානසිකව රයිට් මාන්නක්කාර වුණොත් මමයි ජේෂ්ඨයා මමයි ජගතා රයිට් ඒක නිකන් අර ගඳ ගහන දෙයක් නේද ඒක වැටීමට අතවැනීමක් නේද පාර කැපීමක් උඩඟු the poem's themes of hubris and eventual downfall ඉතින් ඒ උඩඟුකම නිසා යා වැටෙනවා hubris කියන්නේ excessive pride leading to nemesis කියන්නේ downfall වැටීම right වැටීමට මුල් වෙන කාර්යයක් තමයි එතකොට hubris අදිමාන්නය right arrogance that leads a character to overestimate their abilities ඒ කියන්නේ උඩඟු වුණොත් මොකද්ද කරන්නේ තමුන්ට කරන්න බැරි දේවලුත් කරන්න පුළුවන් කියලා හිතාගෙන right ඇඟිල්ලේ තරමට ඉදිමෙන්නේ නැතුව එක ගෙම්බෙක් හිටියා ඕනාට වඩා පිම්බෙන්න ගිහිල්ලා එයා පිපුරුණා නිකන් කතාවක් උපමා කතාවක් අන්න ඒ වගේ මේ hubris ඒක තමයි sets in motion the tragic flow hamartia of tragic drama ඒ කියන්නේ පුද්ගලයාගේ අර tragedy එක අදාළ ඒ පුද්ගලයාගේ right tragic flow එක ඒ shortcoming එකේ චරිතයේ තියෙන shortcoming එක ඉස්මතු කරන්නේ hubris එක right the poem's themes of hubris and the eventual downfall of great powers and the eventual downfall of great powers කියන්නේ ලොකු අධිරාජ්‍යවාදීන් රාජ්‍ය වෙන්න පුළුවන් බලය හසුරපු බලය හොබවපු ඒ චරිත හැම එකක්ම ඇයි වැටෙන්නේ පිරිහෙන්නේ කිම් පරාභවතෝ මුකා උඩඟුකම අදිමාන්නේ of great powers can be seen as an allusion to biblical ideas about pride and the inevitable fall of those who exalt themselves. එතකොට මේ සංකල්පය right බයිබලයේ තියෙනවා right වැටීමට ප්‍රථම උඩඟුකම පැමිණෙන්නේය right ඒ කියන්නේ උඩඟුකම આવොත් එක උඩඟුකම එනවා දෙක මොකක්ද දෙන්නේ
විනාශය. ඒක බයිබලෙන් මේ විදිහට ඒ රිෆරන්ස් එක අරගෙන තියනවා කිව්වා. Passages such as those from the book of Ecclesiastes or the Tower of Babel story in Genesis reflect on the impermanence of human achievement and the folly of those who think their works can endure forever. ඒ කියන්නේ බයිබලයේ පෙරලාදී පළවෙනි පොත උත්පත්ති පොතේ ඒ පොතේම සඳහන් වෙනවා. ඒ කියන්නේ මිනිස්සු ගහන්න හදනවා ටවර් එකක් ස්වර්ගයට. right? සාර්ථක වෙනවද? අසාර්ථක වෙනවා. right? ඒ කියන්නේ කවුරු හරි මිනිස්සෙක් හිතනවා නම් තමුන්ට කරන්න පුළුවන් දේවල් සදාකාලිකයි. ඒක සදාකාල පැවතෙනවා. right? ඒක එහෙම හිතන එකම folly, මෝඩකමක්, foolishness කියලා කියනවා. right? ඒවා සදාකාලික වෙන්නේ නැහැ. හිතන්නකෝ ඔයාත් මං කිව්වේ අවුරුදු 60 70ක් ඉඳි. ඔයා මොකක් හරි හැදුවොත් ඒකත් 60 70ක් right අවුරුදු 100ක් 200ක් තියෙයි. දැන් මෙතන මෙයා ස්ටැචු එකක් හදලා. දැන් ඒක did it withstand the test of time? කාලය පරාජය කරලා ඒ කියන්නේ කාලය මොකද්ද කාලය කියන එකේ තේරුම time? මොකක්? කියන එක ගෙවෙනවා. කියන්නේ ආයෙකින් නෑ ගිය කාලේ ගන්න බෑ. ඒ කියන්නේ කාලය කියන එක සාධකයක්, ෆැක්ට් එකක්. ඇයි කාලය කියන එක සාධකයක් විදිහට අරගෙන තියෙන්නේ? කාලය කියන සංකල්පයක් හඳුන්වා දීලා තියෙන්නේ. ඒ කියන්නේ ගණනය කිරීමක් වගේ කරන්නේ. මොනවා ගණන් කරන්නද? ඒ කියන්නේ මෙච්චර කාලයක් තුළ මෙච්චර දේවල් අර ඒ වගේ නිකන් කාල නිර්ණයක් කරන්නේ. accounts කරොත් එහෙම depreciation. තමුන්ගේ වත්කම් ෂේ වෙනවා. ඒක තමයි මනුෂ්‍ය ජීවිතය කොච්චර ෂේ වෙනවද? දැන් ඔයාට වයස අවුරුදු හිතන්නකෝ 55යි කියලා. ඒ කියන්නේ අවුරුදු 55ක් දැන් ඔයා පරණ වෙලා. අවුරුදු 55ක් වාගේ විනාශ වෙලා. නේද? නැවුන් නෙමෙයිනේ 55යි කියන්නේ. ඒ කියන්නේ තව කොච්චරයිද තියෙන්නේ කියලා ඔයාට ගණන් කරගන්න පුළුවන් එතකොට. right? අන්න මරණය මැනගන්න සාධකයක්, සංකල්පයක්, මිම්මක්, මෙෂර්මන්ට් එකක්, ටූල් එකක් තමයි මොකක්ද? ටයිම් එක කියන්නේ. right? ටයිම් එක කියන්නේ. හරි. දැන් මේ බයිබල් එකේ මේ සම්බන්ධව රිෆරන්ස් එකක් තියෙනවා කිව්වනේ. ඒකට බයිබලයේ එක්තරා පොතක් තියෙනවා. ඒ පොතේ නම තමයි හිත උපදේශ. බයිබලයේ පොත් 66ක් තියෙනවා. ඒක පොතක් තමයි හිත උපදේශ. හිත සුව පිණිස මිනිසයාට දීලා තියෙන උපදේශමයි තියෙන්නේ. Proverbs තමයි ඉංග්‍රීසි නම. Proverbs in the book of Proverbs chapter 16 verse 18. 16 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදය. ඒතකොට හිතෝපදේශ කියන පොතේ හැම වෙලේම දැන් අර අංගුත්තර නිකාය කියනවානේ. අංගුත්තර නිකායේ ඒකේ පංචක නිපාත ඒ කියන්නේ පහේ කරුණු තියෙනවා තියෙනවා, දෙකේ කරුණු තියෙනවා තියෙනවා, තුනේ කරුණු තියෙනවා. අන්න ඒ වගේ තමයි හිතෝපදේශ පෙළ ගැස්ම. Arrange in a two part style. දෙක තමයි තියෙන්නේ. මේ බලන්න මේකේ මේ කියමන pride goes before destruction and a haughty spirit before a fall. එතකොට සිංහල බයිබලයේ අනුවාදය බැලුවොත් එහෙම විනාශයට පළමුවෙන් උඩඟුකමද පළවෙනි එක. දෙක වැටීමට පළමුවෙන් අහංකාර සිතද වෙයි. ඒ කියන්නේ උඩඟුකම් ආවොත් මොනවද වෙන්නේ? විනාශ වෙනවා. right? අහංකාර සිතාවොත් වැටෙනවා. ඒ කියන්නේ ඩවුන්ෆෝල් කියන එක. ඒ කියන්නේ ට්‍රැජඩි එකක් කියන්නේ මොකද්ද? අදාළ චරිතයේ ඩවුන්ෆෝල්, පරිහානිය, පරාභවය සිදු වෙනවා කියන එකනේ. ඉතින් ඒකට ප්‍රධාන හේතුව තමයි උඩඟුකම, අහංකාර ගතිය, අදිමාන්නය, right? අහංකාර සිත කියනවා. The poem, right? The poem හරි ඊට ඉස්සරහ යන්න කලින් ඒ විදිහට ඔයා මට නිකන් ඔයාට දැනෙන විදිහට තේරෙන විදිහට දැන් ටීවී බලන්න නැහැ, පත්තර කියවන්නේ මොනවත් නැහැනේ, සෝෂල් මීඩියාත් නැහැනේ, රයිට්? කමක් නැහැ. මොනවා හරි ඔයා යවුන කාලේ හරි ඔයා දැනගෙන ඇති ඉස්කෝලේ ගිහිල්ලා හරි හිතන්නකෝ great power, සුවිශාල බලයක් හැබවූ කවුරු හරි, රයිට්? හැබැයි විනාශ වෙලා ගියා. තාවකාලික වුණා. ඒ කියන්නේ මේකට උදාහරණයක් කවුද? හිස්ටොරිකල් ඇලුෂන් එකක් දෙන්න. අපේ රටින්ද? නෑ පිට රටින් හරි කැමති රටකින් දෙන්නකෝ. අපේ රටේ නම් ප්‍රේමදාස අයියා සාජ කවුද මේ ඉච්චර යන්දුර යන්නේ මහින්ද රාජපක්ෂ.
හරි මේමයි මේ දේශපාලන වේදිකාව ඕනේ ඓතිහාසික ඉතිහාසය ගත්තාම රජවරු සිටුවරු මැතිවරු අන්න ඒ වගේ එහෙම බලනකොට කවුද බලගම්බා අයියාට මොකද උනේ ඇයි මේ කවුද කතා මවනවා කතා හදනවා නේ හරි නිකන් හිතන්න ඇලෙක්සැන්ඩර් ද ග්‍රේට් කොහෙද ග්‍රීසි right Alexander the Great ලොකුවටම මොකද්ද පාලනය කරා රට ඒ රාජ්‍ය දේශ අල්ලගත්ත ආක්‍රමණය කරා right අන්තිමේදී මොකද වුනේ right අන්තිමේදී මොකද වුනේ අන්තිමේද එයා වලලද්දී එයා කිව්වා අත් දෙක මොනවද දිග ඇරලා වලලන්න ඇයි මම ආක්‍රමණ කරා අරව කරා වස්තු කොල්ල කෑව අරක කරා අන්තිමේදී මට දුකයි මොකද්ද හිස් අතින්ම මට යන්න වෙනවා දැක්කද එයාත් නිකන් යම්කිසි පණිවිඩයක් දීගෙන ගියේ ඒ කියන්නේ අනිත් කට්ටිය රයිට් දැන් එයා දිහා බලලවත් එයාගේ අඩිපාරේ එයා ගියපු ගමන යන්නේ නැතුව අස්ස මුකෝරෝදා කඳුළු සහිත දෙනෙත් දෙකෙන් ඒ අන්තිම ගමන යන්නේ නැති වෙන්න රයිට් දැන් තියාම හරිම සිම්පල් සරල ප්‍රැග්මැටික් ප්‍රායෝගික ජීවිතයක් ගත කරන්න කියලා යා ආරාධනාවක් කරගෙන ගියා ඇලෙක්සැන්ඩර් ද ග්‍රේට් ග්‍රීසියේ ජූලියස් සීසර් දන්නා ජූලියස් සීසර් නහලා තියෙන වචන විතරයි දන්නේ නෑ රෝමේ ජූලියස් සීසර් ඒත් එහෙමයි නේද ඒ කියන්නේ ලොකු බලයක් පාලනයක් හැබෙව්වා හැබැයි ඒ දැන් ජූලියස් සීසර් සම්බන්ධව කිසිම දෙයක් තියනවද ඔක්කොම හැමදේම ඒක මතකයක් විතරයි නටබුන් වෙලා ගිහලා කියන්නේ බලය කියන එක తాවකාලික දෙයක් මිනිස්යා වශයෙන් අපි දේවල් තේරුම් ගන්න ඕනේ කියන එක තමයි මේ කියන්නේ The poem can also be seen as referencing classical Greek and Roman ideas about tyranny. Greek රෝමානු සම්භාවනීය right ඒ අදහස් ඒකාධිපතිත්වය සම්බන්ධව දැන් අර කලිනුත් අපි කියවනේ ඒකාධිපති පාලනයක් කියලා ඇනිමල් ෆාම් එකේ මෙතනත් ඒ වගේ දේවල් ඇලියුඩ් වෙනවා රිෆර් වෙනවා The fall of Ozymandias empire mirrors the fate of many rulers in the Greco-Roman world who built monumental works to celebrate their power only for their legacies to be lost to history ඒ කියන්නේ කොච්චර ඒකාධිපතිය වෙලා කොච්චර දේශයන් යටත් කරගත්තත් කොච්චර වස්තුව කොල්ල කෑවත් කොච්චර ලොකු නිර්මාණ කරත් did they stand the test of time කාලය අවකාශය හරහා ඒවා වෙනස් නොවි විනාශ නොවි ඇවිල්ලා තියනවද නෑ ඒවා විනාශ වෙලා ඉතිහාසයටම right සීමා වෙලා Shelley's romantic view of empire and tyranny echoes these ancient ideas ඉතින් අධිරාජ්‍ය සම්බන්ධව ඒකාධිපතීන් සම්බන්ධව right එයා සාහිත්‍ය නිර්මාණවල මෙන්න මේ අදහස් right ගැප් කරලා තියෙනවා right ඒ කියන්නේ කිසිදු බලයක් නැහැ කිසිදු පාලකයෙක් නැහැ right වෙනස් නොවිච්ච විනාශ නොවිච්ච ඒ කියන්නේ බලය කියන එක එහෙනම් මොන වගේ දෙයක්ද කාලික දෙයක් ඒක කොයි වගේ දෙයක්ද insignificant no වැදගත් දෙයක් වැදගත් නැති දෙයක් as he often criticized oppressive rulers and sought to reveal the ultimate futility of their power ඒ කියන්නේ මෙයා අර social commentary නේ ඉතින් විවේචනය කරනවා ඒ වගේ අනිත් අයව යටත් කරගෙන යටත් කරගෙන පාලනය කරන ඒකාධිපතීන්ව විවේචනය කරනවා සහ හෙළිදරව් කරනවා බලය කියන එක නිස්සාරයි කියලා පැහැදිලිද අසාරේච සාරදස්සිනෝ සාරේච අසාරදස්සිනෝ අසාරවත් දේ සාරවත් විදියටත් සාරවත් දේ අසාරවත් විදියට දකින්න නෙමෙයි
අසාරවත් දේ අසාරවත් විදියට දකින්න. බලය කියන එක తాවකාලික දෙයක්. ඒක తాවකාලික දෙයක් විදියට, අසාරවත් දෙයක් විදියට, නොවැදගත් දෙයක් විදියට දකින්න ආරාධනා කරන මුළු මනුෂ්‍ය සංහතියටම. right? The poem alludes to the role of art in capturing and preserving history. එතකොට මෙතන මේ මොකක්ද කලාව කියන්නේ මෙතන මේ poem එකේ? ඒ කියන්නේ කලාව මේ පොයම් එකේ කියන්නේ මෙතන කලාව කියලා මෙතන තියෙන්නේ සමාජයේ මෙතන පිළිමයක් තියෙන්නේ පිළිමයක්. එතකොට මෙතන මූර්ති ශිල්පිය නේද? මූර්ති ස්කල්ප්චර් ඒක තමයි මෙතන තියෙන කලාව. එතකොට හිතන්නකෝ සාහිත්‍ය නිර්මාණයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක මූර්ති ලී වෙන්න පුළුවන්, කැටයම් වෙන්න පුළුවන්, ගල් වෙන්න පුළුවන්, whatever. ඒ කලාව කියන එක විතරයි. right? Capturing and preserving history. ඉතිහාසය right සංරක්ෂණය කරන්න පුළුවන්. ඉතිහාසය අපි කියන්නේ ශිලාලේඛනය. right ගල් වල එහෙම ලියන්නේ. ආ කියන්නේ ඉතිහාසය සංරක්ෂණය කරන්න පුළුවන් ඒ ප්‍රභවයක් විදියට සාහිත්‍ය කලාව හඳුන්වා දෙනවා. right දැන් ෂේක්ස්පියර්ගේ එක්තරා පොයම් එකක් තිබ්බා. right සොනට් එකක්. right සොනට් එකක් තියෙනවා. right ඒකේ තේමාව තමයි power of poetry. පැහැදිලි? shall I compare thee to a summer's day? right ඒ කියන්නේ කෙනෙක් එයාගේ මිත්‍රයා දැන් එයා දන්න හැමදාම ජීවත් වෙන්නේ නැහැ. එයා හරිම ලස්සනයි. ලස්සන තරුණයාගේ ඒ ලස්සන තාරුණ්‍ය එයා කවියක ලියනවා. ඊට පස්සේ කියනවා ඔබගේ ශරීරය මැරෙනවා. හැබැයි උඹගේ මතකයේ අමරණීයයි. ඇයි මගේ කවි බලගතුයි. දැන් ෂේක්ස්පියර් නැති වෙලා කොච්චර කාලද? අවුරුදු 400 ගානකුත් ඉස්සරහට අපි තාම ෂේක්ස්පියර්ව දන්නවා. ෂේක්ස්පියර්ගේ ලෝකෙට යනවා. ඒකේ ජීවත් වෙනවා. කිසිම කෙනෙකුට බෑ ඉංග්‍රීසි සම්බන්ධව BA එකක් B.Ed එකක් කම්ප්ලීට් කරගන්න. ෂේක්ස්පියර් නැතිව. අන්න එකයි. ඉතින් අන්න බලන්න. කවියට, සාහිත්‍ය නිර්මාණයට, කලාවට හැකියාව තියනවා කියනවා මොනවද? right? අතීතය ඉතිහාසයේ සංරක්ෂණය කරන්න. right? ඉතින් ඒ කියන්නේ කලාවට බලයක් තියනවා කියනවා. හැබැයි රජවරුන්ගේට බලයක් නැහැ කියනවා. ඒක නිකන් හිස් එකක්, හිස් දෙයක් කියනවා. එයාලගේ යුද්ධ ජයග්‍රහණ ඒවා ඔක්කොම හිස් දෙයක්. ඒක නෙමෙයි සැබෑ බලය කියනවා. Although the statue is broken, the skill of the sculptor is still evident in the remnants. දැන් මේ බලන්න මේ කැටයම මේ පිළිමය කැඩිලා ගරා වැටලා ගියත් හැබැයි ඒක නිර්මාණය කරපු කලාකරුවගේ දෑත ඒ දෑතේ හැකියාව කුසලතාවය තාමත් ඒ පිළිමෙන් කියවෙනවා කියනවා. right? The hand that mocked them and the heart that fed. ඔන්න ඔය ලයින් එක අපි පොයම් එකට ඇවිල්ලා තෝරමු. This line alludes to the idea that while political power fades, දේශපාලන බලය නම් වියකෙනවා. Art can endure and communicate a message across time. හැබැයි කාලය පුරාවට විනාශ නොවි ඕනම පණිවිඩයක් sannivedanaya කරන්නට ඕනම දෙයක් සංරක්ෂණය කරගන්නට කලාවට හැකියාවක් බලයක් තියනවා කියනවා. ඔන්න. The mocking here may refer to the way art captures the fleeting nature of human pride. එතකොට මෙතන mocking කියේ මොකක්ද? අර hubris එක hubris එක දෙවෙනි රැම්සීස්ගේ hubris එක උඩගුකම capture reliably මේ artist right මේ sculpture right මේ මූර්තිය හරහා right ඒ sculptor capture කරලා තියෙන ආකාරයේ ස්වභාවය. Through these allusions to historical figures, biblical themes, and the legacy of art, Shelley critiques the arrogance of rulers who believe their power will last forever. එතකොට මේක හරහා social commentary එකක්, සමාජ විචාරයක්, විවේචනයක් ඉදිරිපත් කරනවා පර්සි බිෂලි. right? මේ ඉතිහාසයේ පුරාවටම ජීවත් වෙච්ච හැම පාලකෙක් සම්බන්ධව, එයාලගේ වියරුව අහංකාරය සම්බන්ධව, demonstrating that even the greatest empires and monuments will ultimately be lost to time. යා කියනවා මේ කාලය කියන එක වැලි තලාවක්. කාලේ වැලි තලාවෙන් ඔය හැම පාලකයෙක්ගේම බලය
යටපත් වෙනවා. දැන් මේ ගත්තොත් පිළිමය බෙල්ල ඔළුව ගැලවිලා ඔළුව වැටිලා ඊට පස්සේ ඔළුව වැල්ලේරිලා ඒ කියන්නේ කාලයෙන් ඒ දේවල් නැශ්‍ය වෙලා යනවා. හරි. අපි සරලව දැන් ස්ටෝරි එකයි ඒකේ තීම්ස් උයි බලමු. මේක තමයි සරලව කතන්දරේ. In Ozymandias by Percy Bysshe the speaker recounts a story. ඒ කියන්නේ මේ අපේ මේ කතිකයා නැරේටර් එයා අපිට රීටේල් කරනවා නැවත කියනවා කතන්දරයක්. A story told by a traveler. එයාට right එක්තරා traveler සංචාරකයෙක් අපේ කවියට කියපු අපේ කතිකයාට කියපු කතාවක් ඒ කතිකයා අපිට කියනවා. නිකන් හිතන්නකෝ අපි මෙතන අපි ඉමැජින් කරමු මෙතන මේ පොයම් එක තුල I කියලා කියන්නේ right අර first person point of view එකෙන් මම කියන්නේ මෙතන Percy Bysshe කියලා. එතකොට කවුරු හරි traveler කෙනෙක් anonymous අපි දන්නේ අඥාතයි අපි එයාගේ නම දන්නේ traveler කෙනෙක් Percy Bysshe කතන්දරයක් කියලා තියෙනවා. කතන්දරයක් කියන්නේ එයා දැකපු දෙයක් එයාගේ අත්දැකීමක්. Percy Bysshe ඒක අපිට කියනවා. එච්චරයි. වෙන මොනවත්ම Percy Bysshe පුද්ගලික අදහසක් මෙතන තියෙනවද බලන්නකෝ. නැහැ. හරිම ඔබ්ජෙක්ටිව්. ඒ කියන්නේ ස්ටැචු එක ඩිස්ක්‍රයිබ් කරනවා විතරයි. ඒකෙන් ගත යුතු පාඩම් අපි ගන්න තරම් දක්ෂ වෙන්න ඕනේ. ඒක තමයි කියන්නේ රීඩින් වෙනයි ලිටරචර් වෙනයි කියලා. ඇප්‍රීසියේෂන් එක තුල අපි මේ ජීවිතයට ගලපා ගන්න යුතු පාඩම් ගලප ගන්න ඕනේ. රයිට්? ඒකට තමයි এডুকেෂන් එක. අපි ඒක කියවලා රස විඳලා නිකන් ඉන්නව නෙමෙයි. ඒ අඩුපාඩු අපේ චරිත තියෙනවා නම් අපි අඩුපාඩුව ඉවත් කර ගන්න ඕනේ. ඒ යහපත්කම අපේ නැත්තම් අපි ඒක එකතු කර ගන්න ඕනේ. ඒක තමයි සැබෑ අධ්‍යාපනය. Education is behavioral change. චාර්යාත්මක වෙනසක්. එච්චරයි අධ්‍යාපනය. පොත් පුරවන එක නෙමෙයි. හරි. In Ozymandias by Percy Bysshe the speaker recounts a story told by a traveler who has seen the ruins of a colossal statue in a vast empty desert. විශාල හිස් වැලි කාන්තාරයක්. මොකද ඒ වැලි කාන්තාරයක් නේ ඩෙසර්ට්. ඒ කියන්නේ කිසිදු ජලය නැහැ, ජීවය නැහැ, මොනවත් නැහැ නේද? ඉතින් ඒ වගේ තැනක කොලොසල් ස්ටැචු ruins නටබුන් වෙලා ගියපු පිළිමයක් ගැන ඒ කියන්නේ බලන්න සංචාරකයෙක් එයාගේ ගමන අතරතුර කාන්තාරයක් හරහා යද්දී ඒ විශාල කාන්තාරේ ලොකු පිළිමයක් දැකලා තියෙනවා. ඒ පිළිමේ ගරා වැටිච්ච පිළිමයක්. right? ඒ කියන්නේ ඒ කාලේ මේ හොඳට ශාස්ත්‍රීයව right ඒ අදාළ බිල්ඩින්ග්ස් හදාගෙන ඉරිගේෂන් right ඒ වාරි මාර්ග පද්ධති හදාගෙන ඉන්න ඇති. හැබැයි දැන් කොහෙව්වා? ඒ ඔක්කොම නැහැ. ඒ කියන්නේ ඒ පාරාවගේ જાතියම නැහැ. ඒ මිසර જાතියම නැහැ. ඒ මිසරින්ගේ තාක්ෂණය නැහැ. ඒ ඔක්කොම විනාශ වෙලා කියන එක නේද? කලින් ශිෂ්ටාචාරයක් තිබ්බනේ නේද? එතන පිළිමයක් තියෙන්නේ ඇයි? කලින් ශිෂ්ටාචාරයක් තිබ්බා. ඒ මිසර දේශයක් තිබ්බා. ඒකේ පාරාව කියලා පාලකෙක් හිටියා. ඒ පාලකයා යටතේ ශිෂ්ටාචාරයක් ආවා. right? ශිෂ්ටාචාරය. දැන් එතකොට මේ බයිබලයේ දෙවෙනි පොත පෙරලද්දී පාරාව right පාරාව කෙනෙක් ගැන කියනවා. ඒ පාරාව මොකද්ද? ඊශ්‍රායල් දේශ යටත් කරගෙන ඒ ඊශ්‍රායලයේ මිනිස්සු වහලුන් විදියට ගෙනල්ලා. එතකොට මේ කවුද මේ පිරමීඩ හදන්නේ? ඊශ්‍රායලයේ වහලුන් ලවා තමයි right ඒ පිරමීඩ හැදෙව්වේ. වහල්කමට ගත්තා. ඒ මිනිස්සු ගෑනු දරුවෝ ඔක්කොම වහල්කමට ගත්තා. right එතකොට පාරාවෝ right යම් තාක් විදියට කොහමද right වහලුන් ගන්නවා කියන්නේ අනිත් ජාතින්ට දේශිකයන්ට කරදර කරනවා කියන්නේ යම් තාක් ඒකාධිපති right ඉතා යහපත් නෑ evil right අන්න එකයි. හරි. එතකොට ඒ නිසා තමයි යාගේ ඒ වගේ කෙනෙක්ගේ බලය ගැන තමයි తాවකාලික වෙලා ගිය බලය ඒ වගේ කෙනෙක්ගෙන් අපිට ඉගෙන ගත යුතු දෙයක් තමයි මේ කියන්නේ. The statue once depicted Ozymandias නැත්නම් Ramses II දෙවෙනි Ramses a powerful king but now only broken pieces remain. වරක් ශාස්ත්‍රීය රාජ්‍යයක් ඉතා බලවත් රාජ්‍යයක් රට රාජ්‍ය යටත් කරගත්ත අධිරාජ්‍යයක් දැම්මනවද?
දැන් ඒක නිකන් අනේ එයාලගේ කවුරුත් නැහැ, රජත් නැහැ, රජිනියොත් නැහැ, කුමාරයොත් නැහැ, කුමාරිකාවොත් නැහැ, මැති ඇමතිවරුත් නැහැ, දේශිකේනුත් නැහැ, දේශයකුත් නැහැ. දැන් මොනවද එයාලා ඒ මුළු ශිෂ්ටාචාරය සම්බන්ධ ඉතුරු වෙලා තියෙන මොනව විතරයිද? අර ගල් කැට ටික විතරයි නේ. ගල් කෑලි ටිකක් විතරයි. ගල් කෑලි ටිකකට ඒක සීමා වුණා. සහ ඒකත් වැල්ලෙන් දැන් ඒ ටිකත් දැන් හිතන්නකෝ මේක දැක්කේ 2024 කියලා හිතන්නකෝ. තව අවුරුද්දක් දෙකක් යද්දී ඒ ටිකත් වැල්ලෙන් යට වෙලා යයි නේද? එතකොට එයාලා සම්බන්ධව කිසිදු මොනියුමන්ට් එකක් ස්මාරකයක් ඇත්තටම නැති වෙනව නේද? රයිට්. මේ කවියතුව සංරක්ෂණය වෙලා තියෙන ටික ඇරෙන්න එයාලා ගැන කිසිදු මතකයක් රයිට් මේ මිනිස්සු ඒ සිත් සතන් තුළ ඉතිරි වෙන්නේ නැහැ. ඇහැට දකින්න දෙයක් නැහැ. ඒ කාලේ ලොකු දේවල් කරා. හැබැයි දැන් මොනවද එකකින් කීයෙන් කීයක් ඉතුරුනේ? 100ට එකක්වත් ඉතුරු නැහැ. 0.0යි. on the pedestal ඒ කියන්නේ පාදස්තලය. දැන් මේකේ පාදස්තලයේ right an inscription reads යම් කිසි දෙයක් කොටලා තියෙනවා. look on my works ye mighty and despair කලිනුත් බැලුවා. a boastful message පුරාජේරු පණිවිඩයක් from the king දෙවනි රැම්සිස් රජතුමාගෙන් පුරාජේරු පණිවිඩයක් ලෝකයට. claiming his greatness and achievements එයා තමයි විශිෂ්ට, එයාගේ නිර්මාණ තමයි ශ්‍රේෂ්ඨ කියලා. however the vast empire and all its glory have long since crumbled හැබැයි මේ විදිහේ සියල්ලක්ම ගරා වැටිලා විනාශ වෙලා ගිහිල්ලා. leaving only the decaying statue as a reminder of the inevitable decay of human power and pride. right එතකොට මේ ඉතිරිලා තියෙන ගල් කෑලි ටික අපිට සිහිපත් කරනවා හැමදේම වෙනස් වෙනවා විනාශ වෙනවා කියන පණිවිඩය ප්‍රවෘත්තිය දෙනවා. inevitable decay of human power and pride මනුෂ්‍ය බලය, මනුෂ්‍ය අහංකාරය, තිමිර right මනුෂ්‍ය අහංකාරය මේ හැම දෙයක්ම විනාශ වෙනවා සහ ඒ විනාශය නොවැළැක්විය හැකි inevitable. හරි අපි දැන් මේ බලමු මේකේ ප්‍රධාන තේමාවන් තුනක් අපි බලනවා. right ඒ කියන්නේ අපිට මේ සාහිත්‍ය නිර්මාණය right පර්සි බිෂ් ෂෙලි මේ ඔසිමැන්ඩියස් කියන මේ සාහිත්‍ය නිර්මාණය literary work එක හරහා right what type of messages he is trying to communicate to us අපිට දෙන්න උත්සාහ කරන attempt කරන පණිවිඩ central messages ඒ කියන්නේ තේමාවන් තාක්ෂණික වචනේ theme එක මොනවද ඒ තේමාවන් එක මොකක්ද එක the ephemeral nature of power එක දෙක human pride and hubris තුන time and decay අපි ඕනට වඩා මේ හැම දෙයක්ම කතා කරලා ඉවරයි. The ephemeral nature of power. The poem explores the idea that no matter how powerful a ruler might be කොච්චර බලවත් වුණත් පාලකෙක් right මේ දෙන පණිවිඩය right කොච්චර බලවත් වුණත් පාලකෙක් their legacy will eventually fade. එයාලගේ right ඒ මතකය උරුමය ඒ සියල්ලම මොකද්ද ක්‍රමානුකූලව කාලයත් එක්ක නටබුන් වෙලා වැළලිලා යනවා. දෙක human pride and hubris. Ozymandias' arrogance is highlighted by the irony that nothing remains of his works except ruins. Right? එයාගේ අහංකාරය hubris කියන්නේ අහංකාරයනේ. එයාගේ අහංකාරය උඩඟුකම right අදිමාන්‍ය. right ඒ සියල්ලම මොකද්ද දැන්? right මොනවද වෙලා ගිහිල්ලා තියෙනවා කියන්නේ? එයා කරපු දේවල් වලින් ඉතුරු වෙලා තියෙන්නේ මොනවත් නැහැ. ඒ ඔක්කොම විනාශ වුණා කියන්නේ. ඒ කියන්නේ මේ මිනිස්යාත් උඩඟුකම අහංකාරය නිසා වැළලුණා. right පැහැදිලිද? එයා ඒ වගේ ජීවිතයක් වැඩකටම නැති ජීවිතයක් ගත කරලා තියෙන්නේ. උඩඟුකමින් සහ අහංකාරකමින්. right ඒ හැම දෙයක්ම తాවකාලික වෙලා යනවා, නැශ්‍ය වෙලා යනවා, විනාශ වෙලා යනවා. එයාගේ පරිහානියට හේතුව. number 3 time and decay. කාලය සහ decay කියන්නේ ජරාව, විනාශ වීම. destruction. The image of the shattered statue in the barren desert. මුඩු බිමක් කාන්තාරයක් කියන්නේ වැල්ලෙන් පිරිච්ච එකක්. ඒතර මේ වැල්ලෙන් පිරිච්ච ඒ මුඩු බිම තුල ශාස්ත්‍රීක නැති සාරවත් නැති භූමියක තුල මෙයාගේ මේ පිළිමයක් විතරක් කෑලි කෑලි වලට කැඩලා රයිට් ගරා වැටලා තියෙනවා.
ඉතින් මේක හරහා සංකේතවත් කරන දෙයක් තියෙනවා. symbolizes the unstoppable force of time. කාලය කියන එක බලවේගයක්ලු. unstoppable. ඒක නවත්තන්න බැරිලු. ඒ කියන්නේ කාලය කියන සංකල්පයනේ ඔය බෞද්ධ සාහිත්‍ය තුලම අපි මායя කියලා right personify කරලා තියෙනවනේ කාලය. කාලය මායя විදිහට personify කරලා තියෙනවා. ඔයයි ඔව් කිව්වේ? අයියා ඔව් කිව්වේ? නෑ මං කියන්නේ වාට උදාහරණයක් දෙන්න පුළුවන් දෙයක් කොහොමද කරලා තියෙන්නේ කියලා. ඒක තමයි හරි. ඒ කියන්නේ අද එයි මාරු පින් කරගන්නේ කෙලෙසද හෙට මාරු නේවි සිතන්නේ. අද එනවලු මාරයා කියන්නේ කාලය right. ඔයා අද උපන් දිනේ ඔයා සමරන්න ඕන දෙයක් නෙමෙයි. ඔයා බය වෙන්න ඕන දෙයක්. right. අන්න ඒකයි කියන්නේ. අන්න ඒ දෙන concept එක බලන්න right. අන්න time and decay. ඒ කියන්නේ ජාති ජරා පටිච්ච සමුපාද. කාලය ගෙවෙනවා කියන්නේ ජරා වෙනවා. ජරා වෙනවා කියන්නේ වයසට යනවා. වයසට යනවා කියන්නේ මරණයට ලං වෙනවා. right. ඒ කියන්නේ ආරම්භයෙන් ඈත් වෙනවා. ඒ කියන්නේ තාමත් තොත්ත බබා වයසේ ඉන්නව නෙමෙයි. තාමත් ඔයාගේ ජීවිතේ පබස්සර මිදන් බික්ක වේ චිත්තන් නෙමෙයි. ප්‍රභාස්වරයි නැවුන් නෙමෙයි. දැන් එන්න මරණාසන්න වෙනවා. right. The image of the shattered statue in the barren desert. the barren desert එකේ දැන් මොකක්ද දෙන visual image එක අපිට? නටබුන් වෙලා ගිපු ගරා වැටිච්ච right ඔළුව වෙන තැනක අත් වෙන තැනක කඳ වෙන තැනක කකුල් වෙන තැනක අන්න එහෙම statue එකක්. සහ වැල්ලෙන් බාගෙට යට වෙලා right. Symbolizes the unstoppable force of time which erases all human endeavors. කාලය කියන්නේ බලවේගයක්. ඒක කාටවත් නවත්තන්න බෑ. Unstoppable සහ හැම මනුෂ්‍ය ප්‍රයත්නයක්ම නිර්මාණයක්ම කාලය කියන මේ නොවැළක්විය හැකි අපරාජිත බලයෙන් මොනවද වෙනවා කියන්නේ? මැකිලා යනවා කියන එක. මැකිලා යනවා මකලා දානවා. Through the story of Ozymandias. Ozymandias කියන මේ කතාව හරහා මේ සාහිත්‍ය නිර්මාණයේ මේ නව කතාව හරහා Shelley reflects on the transience of human achievements. ඒ කියන්නේ මනුෂ්‍ය නිර්මාණ මනුෂ්‍ය ප්‍රයත්නයන් නම් මොන වගේද? Transience කිව්වේ ඒවා తాවකාලිකයි. ඒවට සදාකාලික පැවැත්මක් නැහැ. දැන් බයිබලයේ කියන්නේ මොකද්ද? මේ මිනිස්යාගේ මාංශය මරණයට පස්සේ මාංශය පොළවට එකතු වෙනවා. ආත්මය තමයි අර උන්වහන්සේ පිළිගන්න අදහන්න සදාකාල ජීවිත. ආත්මය තමයි ස්වර්ගයට යන්නේ. ස්වර්ගය කියන්නේ උන්වහන්සේගේ ආත්මික නිවහන. ජේසුගේ. And Shelley reflects on the transience of human achievements and the futility of pride. සහ මේ උඩඟු කමන අසාරවත් දෙයක්. right. ඉතින් අසාර දේ අසාරවත් විදිහට දකින්න කියලා ආරාධනා කරනවා. අසාරේච අසාර දසිනෝ. right. Futility of pride, hubris. In the face of time's inevitable decay. කාලය කියන එක මේ අපිට නවත්තන්න බෑ. right. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අපි හැමෝම මැරලා යනවා. ඒ නිසා අපි හැමෝම හොඳින් සිහිපත් කරගත යුතු right. right. සතිමත් භාවයකින් යුත් සති සම්පජන්න සිහි නුවණින් කල්පනා කරලා බලන්න ඕන දෙයක් මෙනෙහි කරලන්න ඕන දෙයක් තමයි කිසිදු මනුෂ්‍ය නිර්මාණයක් නැහැ, කිසිදු මනුෂ්‍ය ප්‍රයත්නයක් නැහැ, කිසිදු මනුෂ්‍ය බලයක් නැහැ. right. කිසිදු මිනිස්සෙකුත් නැහැ. right. විනාශ නොවෙන. ඉතින් ඒ දේවල් හිතාගෙන අපි වැඩ කටයුතු කරන්න ඕනේ. right. ඉතින් ඒ දේවල් තේරුම් ගත්ත පාලකෙක් නම් තව කෙනෙකුට පීඩා කරන්න යන්නේ නැහැ. බොරුවට තමුන්ගේ right ආඩි 50 60 තමුන්ගේ රූපේ දරන පිළිම right ඒව හදා ඉන්නවට වඩා නේද? සරල ප්‍රායෝගික යහපත් right ජීවිතයක් right තමයි යා ගෙවන්න යන්නේ. හරි ඔච්චරයි. අපි දැන් මේ පොයම් එක තෝරමු right. ඔය තමයි සම්පූර්ණ වශයෙන්ම අපි right මොනවද මෙච්චර වෙලා කරේ?
පර්සි බිෂෙලි බැලුවා. ඊට පස්සේ එයාගේ රොමැන්ටිසිසම් කියන මූව්මන්ට් එක, එයා කොහොමද රැඩිකල් චරිතයක් බවට පත් වුනේ, එයාගේ ජීවිතය, ඊට පස්සේ මේ පොයම් එකේ තියෙන ඇලූෂන් එක, ඔසිමැන්ඩියස් දෙවෙනි රැම්සීස් ගැන බැලුවා. ඊට පස්සේ මේකෙන් දෙන්නා වූ තේමාවන්, right, ඒ කියන්නේ මේ හියුබ්‍රිස් බැලුවා. ඊට පස්සේ මේ ස්ටෝරි එකේ හරහා දෙන්නා වූ තේමාවන් 1 2 3 කියලා බැලුවා. The ephemeral nature of power, human pride and hubris, 3 time and decay. ඒ දේවල් ඔක්කොම තේරුණාද? යහපත්ද? මොකද තත්ත්වේ? තේරුණා තමයි. ප්‍රශ්න මොනවද? එතන නොතේරුණ තැනක් තියනවද? දැන් මේකේ මම ආයේ මේක අහනකොටම මේකේ දැන් මේකයි අර මේකේ සම්බන්ධතාවයක් තියෙනවද ඩෙඩ් ලෙවල් එකේ? මොකද්ද? ඩෙඩ් ලෙවල් එකේ සම්බන්ධතාවයක් තියෙනවද මේ දෙකේ? death the level ඒක ඒ කියන්නේ සම්බන්ධතාවයක් කියන්නේ ඒක එක්ක තීමැටික් වශයෙන් ඒක සම්බන්ධ කරලා මේ විභාගෙදී ප්‍රශ්නයක් අහයි කියලාද ඔයා මගෙන් අහන්නේ? ඔව් ඒකනේ ඔයා කෙලින්ම අහන්න මට මගේ ප්‍රශ්න. එහෙමනේ? ඒක තමයි ඔයා අහන්නේ. අන්තිම මොහොතේ ඒම කිව්වේ තනි එකක් දැන් මේකම දන්නේ කියන ඒවා නේද? ඔව් හරි දැන් ඕක දැන් කතාව වෙනාත්ම පැත්තකට යනවා. හරි ප්‍රශ්නයක් නෑ. අපි මේ දේවල් වලට ලෑස්ති වෙමු, right? ඒ දේවල් වලට මම හිතුවා ඔයාටම මොන හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා, right? හරි අපි මේ දේවල් වලට ලෑස්ති වෙමු. දැන් මේක තමයි 2023 පේපර් එකේ ප්‍රශ්නය. What themes of the poem Ozymandias remain relevant in contemporary society? ඒ කියන්නේ වර්තමාන සමාජය තුළ මේ poem එකෙන් Ozymandias poem එකේ කියන්නේ Ozymandias කියන පාලකයා, දෙවෙනි රැම්සිස් පාලකයාගේ ඒ කතන්දරයේ, right, කතන්දරයක් කියන්නේ යාගේ පිළිමයක් වැටලා තියෙනවා, එච්චරයි. ඒකනේ කියන්නේ. ඉතින් ඒකේ තියෙන මේ poem එකේ සාහිත්‍ය නිර්මාණයේ තියෙන තේමාවන් අද කාලේ නූතන ඔයයි මායි ජීවත් වෙන අද කාලේ සමාජයටත් ගැලපෙනවද කියලා අහන්නේ. Illustrate your answer with examples from the poem. poem එකේ ආශ්‍රයෙන් පැහැදිලි කරන්න. right, එච්චරයි. සරල පණිවිඩයක් තියෙන්නේ. ඒ කියන්නේ අර තේමාවන් ඔයා ඒ කියලා දුන්න දැන් මේ තේමාවන් ටික නැවත වාරයක් බලන්න. මොනවද අපි කතා කරපු තේමාවන් 1 2 3යි කියලා. ඒ කියන්නේ කිසිදු බලයක් නැහැ. කිසිදු මනුෂ්‍ය ප්‍රයත්නයක් නැහැ. කිසිදු මනුෂ්‍ය නිර්මාණයක් නැහැ. කිසිදු අධිරාජ්‍යයක් නැහැ. ඒ කියන්නේ කොච්චර බලවත් වුණත් කාලය කියන එක හැමෝටම වඩා බලවත්. ඒ නිසා විනාශ වෙලා ගියා. ඉතින් ඒක මේ poem එක ආශ්‍රයෙන්. ඒතර මම ඔයාලට poem එක පැහැදිලි කරලා දෙන්න. right? අන්න ඒක. හරි බලමු දෙන්න. මම ලයින් එක හැම දෙයක්ම ඔයාලට ලස්සනට පැහැදිලිව කරලා දෙන්න මෙන්න මේ විදිහට. right, පළවෙනි ලයින් එක කියවන්නකෝ. මම ලොකු කරන්නම් පොඩ්ඩක්. right, read. I met a traveler from an antique land. හරි. I met a traveler from an antique land. හරි හොඳයි. පළවෙනි ලයින් එක. I met a traveler from an antique land. antique බඩු කියන්නේ මොනවද? අහලා තියෙනවද වචනේ? හරි. එතකොට I මෙතන I කියන්නේ මම කියන්නේ narrator. කතාව කියන කෙනා. narrator. met මට මුණ ගැහුණා. මම මේ පට්ට සරල විදියට වට කියලා දෙනවා. මට මුණ ගැහුණා a traveler, සංචාරකයෙක්. ඒ කියන්නේ මම කියන පුද්ගලයා කියන්නේ පුද්ගලයෝ එකයි, traveler දැන් දෙකයි. I met a traveler from an antique land. I කියන්නේ මම කියන චරිතය. කියන්නේ එයා තමයි දැන් අපිට කතාව කියන්නේ. met a traveler මට right අතීතයේ මුණ ගැහුණා traveler කෙනෙක්. මට මුණ ගැහුණා. ඒ කියන්නේ මේ අදාළේ සංචාරකයා මේ මම කියන චරිතයට කියපු කතාව තමයි දැන් ඒ narrator කියනවා නෙමෙයි නැවත අපිට කියනවා. හිතන්නකෝ මේ traveler A කියලා I කියන්නේ B කියලා A Bට කියපු දේ දැන් B කාටද කියන්නේ අපිට. අපි කියන්නේ C. කතාවෙන් කතාවෙනුත් කතාව. right, නැවත කීමක් තමයි මේක. I met a traveler from an antique land. එතකොට මේ traveler එන්නේ කොහෙද? distant, ගොඩාක් දුර, ancient, අතීත, right, දේශයකින් භූමියකින් තමයි එන්නේ. who said, ඉතින් එයා මට කිව්ව දේ තමයි මේ බලන්න යන්නේ. who said, එයා මට මේ වගේ දෙයක් කිව්වා කියලා කියනවා. දැන් එයා කියපු දේ ඔයා දැන් හොඳට බලා ගන්න ඕන. හොඳට බලා ගන්න.
මේ තියෙන්නේ දැන් එයා කියපු දේ. අපි දැන් මම ඔයාලට කියපු දේ මම ඔයාලට පෙන්නන්නයි යන්නේ. මෙන්න කියපු දේ කියලා මේ බලන්න මෙතනින් පටන් ගන්නවා within inverted commas. මෙන්න මේ මෙතන ඒ inverted commas දාපම ඉවර වෙන්නේ මෙතනින්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මෙතන තියෙන්නේ කාගේ අදහස් විතරයිද? අර traveler කියපු දේ විතරයි. නේද? traveler කියපු දේ විතරයි. එතකොට මේ පර්සි බිෂ් ෂෙලිගේ පෞද්ගලික අදහස් right ඒ මොනවත් මෙතන නැහැ. එයා එතකොට ඒ දැක් අරයා traveler මේ වගේ දෙයක් දැක්කා කියලා කියනවා. එතකොට ඒ දැකපු පින්තූරේ ඒ කාලේ WhatsApp තිබ්බනම් පර්සි බිෂ් ෂෙලි අපිට ෆෝවර්ඩ් කරනවා. දැන් WhatsApp තිබ්බ නැති නිසා එයා අරයා අහවලා මට මෙහෙම කිව්වා කියලා ඔයා දැනගන්න කියලා එයා right ඉතිහාසය තුල සංරක්ෂණය කරලා තියෙනවා. එයාගේ සාහිත්‍ය නිර්මාණය තුල අපිට කමියුනිකේට් කරනවා right. ඔන්න ඔච්චරයි වෙලා තියෙන්නේ. right නැවත වාරයක් මම ඔයාලට මේක ලොකු කරලා line by line මේක කියලා දෙන්නම්. right. එතකොට දැන් පළවෙනි line එක තේරුණානේ? ඔව්. හරි පළවෙනි ලයින් එක තේරුණා. හරි. ඊළඟට දැන් දෙවෙනි ලයින් එක තේරුණාද? ඒක සම්පූර්ණ කිව්වේ නෑනේ. who said එයා කිව්වා මට මේ වගේ දෙයක්. දැන් එයා කියන්නේ මොකද්ද? traveler මට කියන්නේ කතන්දරයක්, tale එකක්. Two vast and trunkless legs. two කියන්නේ දෙකයි, vast කියන්නේ මොකද්ද? විශාලයි. right? vast කියන්නේ විශාලයි, සද්දන්තයි. and trunkless trunk එක කියන්නේ මොකද්ද? trunk එක කියන්නේ කඳ නේද? කඳ. ඒ කියන්නේ main part of body. ශරීරයේ ප්‍රධාන කොටස. ඒ කියන්නේ කකුල් දෙක right ඊට පස්සේ අත් ඊට පස්සේ ඔළුව ඉවත් කරපුවාම ඒ කියන්නේ මේ neck එක බෙල්ලයි ඉනයි අතර කොටස. නේද? බෙල්ලයි ඉනයි අතර කොටස. එතකොට දැන් ඒ කියන්නේ කඳ නැහැ. ඒ ශරීරයේ ප්‍රධාන කොටස නැහැ. main part of the body is missing. less කිව්වේ no නැහැ කියන එකනේ. දැන් පැහැදිලිද? ඒ කියන්නේ බඩ නැහැ, පපුව නැහැ, ඒ දේවල් නැහැ. කකුල් දෙක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. කකුල් දෙක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. කකුල් කොහමද? of stone. ගල් වලින්. එතකොට මේක ස්ටෝන් ස්ටැචු එකක්. ගල් වලින් නෙලපු පිළිමයක් කියලා දැන් ඔයා දැනගන්න. ගල් වලින් පිළිමයක් නෙලලා තියෙනවා. ඒකේ කකුල් දෙක විතරක් ඉතුරු වෙලා තියෙනවා. සහ මේ පිළිමය ඊටා විශාලයි. ඒ කියන්නේ ලොකු කකුල් දෙක විතරක් ඉතිරි වෙලා තියෙනවා. right? පල්ලෑ පින්තූරෙන් පේන දේ නෙමෙයි ඈ. ඔළුව ගැලවිලා, ට්‍රන්ක් එක ගැලවිලා, කකුල් දෙක විතරක් තියෙනවා. stand in the desert. ඉතින් මේක කාන්තාරයක. කාන්තාරයක් කියන්නේ කවුරුත් මිනිස්සු නැති තැනක්. එතකොට මේක දිහා බලන්න ශාන්‍යමයි wow wonderful කියලා මේකේ තේජස මේකේ ඉන්න රජුරුවා කවුද එහෙම ඒක අග යන්න ඇප්‍රීෂিয়েට් කරන්න කවුරුවත් නැති ඔඩියන්ස් එකක් නැති ස්ථානයක් තමයි කාන්තාරය කියන්නේ. මේ බලන්න trunkless legs. දැන් legs විතරයි remain. ඉතුරු වෙලා තියෙන right remaining legs විතරයි. rest in ruins. අනිත් හැම දෙම විනාශ වෙලා ගිහිල්ලා. right stand in the desert. එතකොට දැන් right still remains in the desert. right එතකොට මේ දෙය කියන්නේ මේක wreckage එකක් නටබුන් වෙලා ගියපු පිළිමයක්. එතකොට desert එක කියන්නේ පුතේ මොකද්ද? ඒකෙන් සිම්බලයිස් කරන්නේ desert එක කියන්නේ barren land මුඩු බිමක්. ඒකෙන් සිම්බලයිස් කරන්නේ isolation හුදකලාව නේද? හුදකලාව. දැන් මේ ස්ටැචු එක කියන එක සංකේතයක්, සිම්බල් එකක් ස්ටැචු එක. ඒකෙන් සංකේතවත් කරන්නේ මනුෂ්‍ය අභිලාෂය, human ambition. සහ අනිත් පැත්තෙන් inevitable decline of empires. කාලය බලවත්නේ නවත්තන්න බෑනේ. ඒ නිසා කවුරු ඒ හැම අධිරාජ්‍යයක්ම කොච්චර බලගත වුණත් ඒවා කාලය නිසා පිරිහිලා යනවා කියනවා. ඒ කියන්නේ මනුෂ්‍ය අභිලාෂය දැන් මෙයාට තිබ්බ සාර්ථක වෙන්න කොච්චර අභිලාෂයක් උනන්දුවක් තිබ්බද කිව්වොත් මමයි බලවතා කියලා යායාගේ හිතන්නකෝ අඩි 50 60 70 පිළිමත් ගැහුවා. හැබැයි දැන් මොකද වුනේ? ඉතුරු වුණාද? නැහැ. කකුල් දෙක විතරයි. පාද දෙක. හරි stand in the desert. right ඒ කියන්නේ එයා මේ පොළවේ බින් අඟලක් පය ගහලා මේ මගේ කියලා කිව්වනම් ඒ කිසිම දෙයක්ම එයාගේ උනේ නැහැ. ඒ වැල්ලවත් එයාගේ උනේ නැහැ. right near them near them
ඒ කකුල් දෙක ළඟ on the sand වැල්ලේ right ඒ කියන්නේ කකුල් දෙක ළඟ වැල්ලේ මොන හරි දැන් වැටිලා තියෙනවා. හරි අපි ඒක පස්සේ හොයාගමු. දැන් මෙතන enjambment කියන ටෙක්නික් එක තියෙනවා. මේ බලන්න two vast and trunkless legs of stone stand in desert. ඒ කියන්නේ මේ ලයින් එක තුල දෙවෙනි poetic line එක තුල idea එක complete වෙන්නේ නැහැ. ඒතකොට මේ idea එක අනිත් line එකටත් run වෙනවා. run on line technique නැත්නම් enjambment කියන technique එක තියෙන්නේ පුතේ. පැහැදිලිද? Hari. Two vast and trunkless legs of stone stand in the desert. Right? මේ එක්තරා ආකාරයක rhyme එකක් rhythm එකක් තියෙනවා. මේ බලන්න end rhyme එක land, sand, stone, frown නේද? හරි. ඒ කියන්නේ හැම වෙලේම අපි කලින් ඉගෙන ගත්ත හරිම lyrical කියලා සංගීතමත් musicality එකක් තියෙනවා කියලා එයාගේ කවි වල නේ. අන්න ඒකයි. I met a traveler from an antique land who said two vast and trunkless legs of stone stand in the desert near them on the sand. එතකොට මේ sand කියන එක බලන්න දැන් ඔයා මට sand කියන්නේ මොකක්ද කියලා මට කියන්න. මේ sand කියන එකෙන් සංකේතවත් වෙන්නේ මොකක්ද? වැල්ලෙන් සංකේතවත් කරන්නේ ඒක කාලය, time එක නේද? example hourglass එකක් අර ඉස්සර වැලි පුරවලා තමයි right කාලය මැන්නේ sand dial එක hourglass එක. ඒ කියන්නේ time එක කියන්නේ මොන වගේ force එකක්ද? destructive force එකක්. විනාශකාරී බලයක්. ඒකත් එක්ක ඇයි විනාශකාරී කිව්වේ? ඒකත් එක්ක it brings decay. ජරාව එනවා. ඒ කියන්නේ අපි වයසට යනවා. කාලයට අනුරූපව තමයි අපි වයසට යන්නේ. ඒ කියන්නේ වැල්ල හරහා පෙන්වු කරන්නේ time එක. time එක පෙන්වනවා කියන්නේ decay and ruin. විනාශ වෙනවා, වෙනස් වෙනවා, විනාශ වෙනවා, නටබුන් වෙනවා කියන එක. සහ අන්තිමේදී අපි මැරෙනවා. ජාති ජරා මරණ ඔය තුන පිළිවෙලට යනවා. ජාති time ඊට පස්සේ ජරා decay ඊට පස්සේ මරණ empty හිස් භාවය හිස් ස්වභාවය. ඒ කියන්නේ nothingness isolation හුදකලාව. අන්න thematic module එකට ගියොත් එහෙම මේ වැල්ල හරහා කියන්නේ inevitable erosion of all human achievements. ඒ කියන්නේ මනුෂ්‍ය ඒ කියන්නේ අභිලාෂයේ මොනවා වුණත් මනුෂ්‍ය නිර්මාණ ජයග්‍රහණ ප්‍රයත්න මොනවා වුණත් ඒ හැම දෙයක්ම යටපත් කරනවා. දැන් මෙයා අනිත් මිනිස්සුන්ව යටපත් කරා, දේශය අල්ලගත්තා, කොල්ල කෑවා, වහලුන් ගත්තා. හැබැයි එයාව යටපත් කරා කවුද? කාලය. හැම අධිරාජ්‍යයක්ම කාලය කියන ආක්‍රමණික බලවේගයට යටපත්. එතකොට කිසිදු මනුෂ්‍ය ආක්‍රමණිකයෙක් නැහැ කාලය කියන ආක්‍රමණික බලවේගය පරාජය කරපු. එහෙම කෙනෙක් දන්නවද? නැහැ. ඕක තමයි thematic module එක තේමාවට සම්බන්ධ වෙන හැටි. ඊට පස්සේ කියනවා near them on the sand කකුල් දෙක විතරයි ඉතුරු පිළිමේ. ඊට පස්සේ ඒක පල්ලෙහා වැල්ලේ මොනවද වැටිලා තියෙනවා? half sunk කියන්නේ බාගෙට ඒක වැල්ලෙන් එරිලා තියෙන්නේ. partly buried. a shattered කියන්නේ පුපුරලා ගිහිල්ලා. මොකද්ද? ඔළුව. දැන් ඔළුව පුපුරලා ගිහිල්ලා බිම වැටිලා කැඩිලා බිම වැටිලා ඒකත් පුපුරලා ගිහිල්ලා කෑලි වලට. visage කියන්නේ face එක. ඒතර එහෙනම් face කියලා කියන්නේ නැතුව ඇයි visage කියලා කිව්වේ? ඒ කියන්නේ diction කියන්නේ choice of words. ඒ අදාළ ඒ වචන හිතාමතාම ඒ වගේ වචන භාවිතා කරලා තියෙනවා. අපි රජෙක් ගැන කතා කරද්දි එහෙම අපි නේද? මහරජතුමනි. මිනිස්සයා කියන්නේ නැහනේ. අර ඒ කාලේ නම් පස්වාන් දහසකට බුදුවන්න දේවයන් වහන්සේ කියලා right බුදු දෙවි ඔක්කොම සංඝ ඔක්කොම කියලා තමයි right 2ට 3ට 4ට 5ට 6ට නැවිලා තමයි. ඒ කියන්නේ ගෞරවය. යම්කිසි ගෞරවයක් right එකතු කරන්න තමයි visage කියලා කිව්වේ. right diction එක vocabulary to establish grandeur impressiveness යම්කිසි විභූතියක් එකතු කරන්න. ඇයි මේ පාලකෙක් right මේ පාලකෙක් නිකන් රජෙක් නෙමෙයි right රජුන්ගෙත් රජු කියලා එයා හඳුනා ගන්නවා. ඒ කියන්නේ අනිත් රජවරුනුත් යටපත් කරගත්ත දේශයන් අල්ලගත්ත ලොකු පාලකෙක් ආක්‍රමණිකයෙක්. ඉතින් එයාගේ ඒ සයිස් එකට ලෙවල් එකට ගැලපෙන වචන තමයි ලොකු වචන දානවා. half sunk a shattered visage lies පල්ලෙහා බිම වැටිලා තියනලු කකුල් දෙක ළඟ ඔළුව පුපුරලාලු තියෙන්නේ වැල්ලෙන් වැහිලාලු තියෙන්නේ. whose frown ඉතින් ඒ මූණ ඒ ඔළුවේ මූණ දිහා බැලුවම frown කියන්නේ
to bring your eyebrows together. ඒ කියන්නේ රවාගෙන ඉන්න මූණක්ලු තියෙන්නේ. ඒ කියන්නේ රවාගෙන ඉන්න මූණක්ලු. රිලෙක් කියන එක නෙමෙයි කියන්නේ. රවාගෙන ඉන්නවා කියන්නේ. ඒ කියන්නේ හැම වෙලෙම දැන් ඔය ඒකාධිපති පාලකයෝ ඒ අදාළ ඒ වියරුව මූණෙන් පේනවා. ඒ කියන්නේ යා ටයිරන්ට් කෙනෙක් නේද? හරිම නපුරුයි. හිතේ තියෙන එක තමයි රයිට්? අර කපුගේ පවා කියනවා නේද? දෙනෙතේ ලිය වෙනවා නංගිගේ පාමුල ඉරහඳ තියලා ආදර සිත ළඟ කවුරුද මුවා වුනේ. ඒ කියන්නේ දෙතොල නොකී දේ දෙනෙතේ ලිය වෙනවා. කටින් කියන්න ඕනේ හදවතේ තියෙන එක මූණේ ඉරි වලින් එහෙම කියවෙනවා. ඉතින් එයාගේ මූණ දිහා බලපුවම කියන්න පුළුවන් එයා නපුරු කෙනෙක්, evil. නපුරු පාලකෙක්, evil leader කෙනෙක්, tyrant කෙනෙක්, ඒකාධිපතියෙක් තමයි මේ. එතකොට බලන්න ඉතින් අර එයාගේ මූණ ඒ විදිහටම රිලයබ්ලි විශ්වසනීය විදිහට මේ මූර්ති ශිල්පියා කැටයන් කරලා නැද්ද? අපිට මූණ දැක්කම කියන්න පුළුවන් ඒ පාලකයාගේ ජීවිත කතාව. හොඳ කෙනෙක් නෙමෙයි කියලා. and wrinkled lip. ඒ විතරක් නෙමෙයි එයාගේ තොල් පවා රැලි වැටලා තියෙනවලු. ඒ කියන්නේ disdain for others. ඒ කියන්නේ මෙයා අර අනිත් කට්ටිය disliking, disapproving others. අනිත් කට්ටිය සම්බන්ධව right කොහොමද ප්‍රියසහගතවද බැලුවේ නැහැ. අප්‍රසන්න විදිහට එයා ගැන විතරයි හිතුවේ right. ඒ කියන්නේ තොල් ආය කියන්නේ ඒ muscles tighten වෙලා ඉරි ඇඳිලා. ඒ කියන්නේ ඊට පස්සේ බලන්න ඒ තොල ගැන කතා කරා. ඊට පස්සේ ඇහි බැමි ගැන කතා කරා. and sneer of cold command. and sneer, what do you mean by sneer? sneer කියනවා look at somebody in an unkind way. අකාරුණික විදිහට බලාගෙන ඉන්නවා කියනවා. නින්දා සහගත බැල්මක්. ඒ කියන්නේ අනිත් අන්තේවාසික යටත් වාසී අනිත් ඔක්කොම මට යටත්. අකාරුණික විදිහට නිකන් වහලුන් දිහා බලනවා වගේ බලන්නේ. arrogance, තිමිර, අහංකාර බැල්මක් තියෙන්නේ. of cold. cold කියන්නේ සීතලද? නෑ. cold කියන එකේ symbolize කරන unfriendly. මිත්‍රශීලී නැහැ. right? unfriendly. command කියන්නේ අනදෙන විදායක බලයක්. ඒකාධිපතියෙක්, tyrant කෙනෙක්. ඒ කියන්නේ unfair, අසාධාරණ, cruel, නපුරු leader, නායකයෙක් with unlimited power. right? අසීමාන්තික බලයක් තියෙනා වූ නපුරු පාලකෙක්. ඒතකොට දැන් මේ මෙතන right? එයාගේ මූණ දිහා බලපුවම අපිට right? the face of the statue, the head of the statue, it offers characterization of Ramses II. What type of character is he? A tyrant, unfair, cruel leader with unlimited power. Kuriru palakek. Kotan wage ned Highland එකේ. හරි. දැන් ඒ ටික හොඳට තේරුණාද? ඊළඟට කියනවා tell that its sculpture will those passions read. Tell that its sculptor. Right. මේ බලන්න tell that its sculpture. මේ කියන්නේ මේ ඒකෙන් කියවෙනවා දැන් මේ එයා S2 රවාගෙන ඉන්නවලු, තොල් මෙහෙම තියනවලු, ඊට පස්සේ විරිත්තගෙන ඉන්නවලු, ඊට පස්සේ මූණ දැක්කම හරිම unfriendly කියලා අපිට හිතෙනවලු. ඒ කියන්නේ ඒකෙන් කියවෙන්නේ එකම එක දෙයයි මේක කැටයම් කරපු මූර්ති ශිල්පියා ඊටාම දක්ෂයෙක් නේද? the sculptor will those ඒ කියන්නේ එයා well done හොඳ ජොබ් එකක් කරලා තියෙනවා. will those passions read. passion කියන්නේ මොකද්ද? passion fruit නෙමෙයි, very powerful feelings. ඒ රජතුමාගේ ඒ dominant ප්‍රධාන right ඒ හැඟීම්. දැන් මේ ඒකාධිපති පාලකයෙක් නම් එයාගේ වියරුව ඒ විදිහටම ඒ ගල් පිළිමයේ ප්‍රාණවත් වන පරිදි ඒ හැඟීම් කැටයම් කරලා තියෙනවා. accurately captured the ruler's emotions and character in the statue. ඒ කියන්නේ යා ඒ මූර්ති ශිල්පයා අර දෙවනි රැම්සීස් රජතුමා කියන චරිතයේ ඒ character එකේ තිබ්බ emotions හරි ආකාරවම ඒ විදිහටම ඒ හැඟීම් ඒ භාවයන් ඒ මූර්තියට අඹලා තියෙනවා. ඒ කියන්නේ ඉතා දක්ෂ මූර්ති ශිල්පියෙක් තමයි. අපි දන්නේ කවුද මූර්ති ශිල්පියා කියලා. ඒක දැනගන්න හෙළිදරව්වක් නෑ.
which yet survive තාමත් right ඒක මේ පැවතෙනවා. ඒ කියන්නේ පිළිමේ කැඩුනා, ඔළුව පුපුරලා මූණ බිම වැල්ලේ එරිලා, හැබැයි ඒක ඒ අඩක් පේන මූණ දිහා බැලුවත් right ඒ පිළිමේ විනාශ වුණාට ඒ රජතුමාගේ අහංකාරත්වය අදටත් ඒ විදිහටම එකසේම ජීවත් වෙනවා කියන. මිනිහා මැරිලා, රජතුමා මැරිලා. හැබැයි ඒක තමයි ජීවත් වෙන කාලේ අහංකාරව කරගත්ත කරපු ආක්‍රමණ කරපු සංහාර කරපු විනාශ කරපු පව් නේද? ඒ දේවල් ඒ අහංකාරත්වය අදට ජීවත් වෙනවා. මිනිස්සු කතා වෙනවා. right? ඒක මූණ දැක්කහම පේනවා කියනවා. Stamped on these lifeless things. right? Stamped කියන්නේ අපි envelope එක උඩ ගහනවා stamp එක මුද්දරය. ඒ කියන්නේ පේනවා. මතු පිටින් අපිට පේනවා on these lifeless things. ඒ කියන්නේ වැල්ලේ එරිලා තියෙන right වැල්ලේ බාගට එරිලා තියෙන අර ඔළුව දිහා බලපුවාම මූණ දිහා බලපුවාම ඒකට පණ නොතිබ්බට හැබැයි මේ රජතුමා ජීවත්ව ඉන්න කාලේ කොයි වගේ අහංකාරත්වයකින් අභිමානයකින් ජීවත් වුණාද කියලා අපිට ඒ පණ නැති අප්‍රාණික පිළිමේ දිහා බලලා හොඳ පින්තූරයක් හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් කියලා කියනවා. right? ඒ කියන්නේ මොකද්ද? ඒ කියනවා arrogance lives. එයාගේ අහංකාරත්වයේ ජීවත් වෙනවා. but statue in ruins. හැබැයි ඒ පිළිමය නටබුන් වෙලා. ඒ කියන්නේ අහංකාරත්වයේ ජීවත් වෙනවා කියන්නේ නැවත නැවතත් මේ කියන්නේ එක හෙලා ප්‍රකාශ කරන්නේ මේක නම් මහා ඒකාධිපති පාලකෙක් කියලා. දැන් පොඩ්ඩක් බලන්න උඩ කිව්ව trunkless legs. right? කකුල් දෙක විතරයි ඉතුරු. දැන් කියනවා දැන් කකුල් දෙක විතරයි. දැන් ඔළුව පුපුරලා shattered visage. බලන්නකො powerful images. ඊටාම බලගතු visual images අපිට දෙනවා. ඒ powerful visual imagery එක හරහා ඒ desolation and decay ඒ අධිරාජ්‍ය සහ අධිරාජ්‍යයේ නිර්මාණ, ඒ අධිරාජ්‍යයේ බලය කාලය නිසා විනාශ වෙලා ගියපු හැටි, destroy වෙලා ගියපු හැටි මෙතන පැහැදිලි කරනවා. right? ඉතින් බලන්නකො මේ සරලව මෙච්චරයි. මේ අපේ මේ කවියට තවත් සංචාරකයෙක් කියපු දේ එයා අපිට කියනවා එච්චරයි. හැබැයි ඒකෙන් ලොකු පාඩමක් තියෙනවා අපිට ඉගෙන ගන්නවටයි මටයි. හරි. The hand that mocked them and the heart that fed. එතකොට මේ බලන්න the hand කියපුවම කාගේ දෑතද? මේ පිළිමේ අඹන මූර්ති ශිල්පියාගේ දෑත ගැන කතා කරනවා. The hand that mocked them. ඒ කියන්නේ දැන් අරයා රවාගෙන ඉන්නේ. ඒ රවා නිතරම ජීවත් වෙලා ඉද්දිත් රවාගෙනම හිටපු තරහින් පුපුර තව කෙනෙක්ව right යටපත් කරන්නේ කොහොමද කියලා සැලසුම් ගහපු ඒ දෙවෙනි රැම්සිස් කියන පාරාව රජතුමාගේ ආක්‍රමණිකයාගේ මූණ රවාගෙන ඉන්න මූණ ඒ විදිහටම සංරක්ෂණය කරා පිළිමය. අර අපි කියවනේ කලාවේ බලය, කලාවට හැකියාවක් තියෙන ඕනම දෙයක් සංරක්ෂණය කරන්න හැඟීමක් වෙන්න පුළුවන්, පුද්ගලයක් වෙන්න පුළුවන්, ඕනම දෙයක් සංරක්ෂණය කරන්න හැකියාව කලාවට සතුයි. ඒ නිසා අර කලාවත් එක්තරා ආකාරයක සදාකාලික මාධ්‍යයක් කියලා කියනවානේ. කාලයේ බලපෑමෙන් තොර වූ right තවත් එකම එක මාධ්‍යයක්. right? තවත් එකම එක මාධ්‍යයක්. Hi, the hand that mocked them. ඒ කියන්නේ මේ the sculptor. ඒ කියන්නේ මූර්ති ශිල්පියා මොනවද කරලා තියෙන්නේ? අර ඒ ගල් පිළිමේ තුල right අර නිතරම රවාගෙන ඉන්න ඒ රජතුමාගේ ඒක රවාගෙන ඉන්නම විදියට අඹලා. ගල් පිළියමයක්නේ. අර අපි කියන්නේ ගලේ කෙටුවා වගේ කියලා. ඉතින් ඒක ඇඹුවමයි. right? The sculpture right? The sculptor has preserved the ruler's arrogance in stone and the heart that fed. ඊට පස්සේ හදවතක් ගැන කතා කරනවා. දැන් දෑත ගැන කතා කරා. ඒ මූර්ති ශිල්පියාගේ දෑත. හදවත ගැන කතා කරනවා. මේ ආක්‍රමණික පාරාව රජතුමාගේ හදවත. And the heart that fed. heart කියන්නේ හදවත. that fed කියන්නේ පෝෂණය වෙනවා කියන එක. දැන් රජතුමා පෝෂණය වුණේ මොකෙන්ද?
අර අනිත් මිනිස්සුන්ව වහල් කරලා බලයෙන් අන්ධ වෙලා ලේ බිව්ව අනිත් මිනිස්සුන්ගේ වහල්කමට මිනිස්සු ගත්තා. ඒ කියන්නේ රජතුමාගේ හදවත heart ඒ කියන්නේ desire ආශා කරේ මොනවද? power බලය and tyranny ඒකාධිපති ඒ කියන්නේ බලය සහ ඒකාධිපති වියරුවෙන් right මෙයා පෝෂණය වුණා. එයාගේ හදවතේ ආශාව වුණේ මොකක්ද? රජතුමාගේ බලය සහ ඒකාධිපති වියරු බලය තවත් බලය තවත් බලය තව අර බල්ලෙක් වතුර බොද්දී එන ශබ්දය වගේ තව වගේ. හරි. and on the pedestal ඒ කියන්නේ base of the statue ඒ කියන්නේ පාදස්තලය. දැන් කකුල් දෙක විතරක් ඉතුරු ඉන්නේ. ඒ ඉතුරු වෙලා තියෙන කකුල් දෙක යට these words appear ඒ ගලේ කොටලා තියෙන අකුරු කීපයක් ඉන්ස්ක්‍රිප්ෂන් අර අපි කියන්නේ ශිලා ලිපිය වගේ කොටලා තියෙනවා කියලා. අන්න ඒකයි. දැන් අර යේසුව කුරුසපත් කරානේ. යේසුව රයිට් කුරුස එක තියලා එන ගහලා කස ගහලා මැරුවා. ඉතින් එහෙම මරපු කට්ටියම they inscribed එයාලා යේසුගේ ඒ කුරුසේ උඩ ඔළුවට උඩින් right ලතින් භාෂාවෙන් abbreviation එකක් INRI කියලා කෙටුවා right inscription about Jesus cross ඒකේ තමයි Jesus of Nazareth King of the Jews ඒකේ තේරුම ලතින් භාෂාවෙන් right inscribed by those who crucified him. එතකොට බලන්න දැන් මෙතනත් එහෙමයි. මෙතන හැබැයි ඔළුවට උඩින් නෙමෙයි. මෙතන වෙනස කකුලට යටින් ඒ රජතුමාම කොටන්න කියලා තියෙනවා. මොනවද කොටන්න කියලා තියෙන්නේ? බෙන්න මේ වචනය. My name is Ozymandias. මගේ නම Ozymandias. Ozymandias. මගේ නම Ozymandias. King of Kings. රජුන්ගේත් රජු. දැන් ජේසුත් ඔය කතාව කිව්වනේ. King of Kings ජේසු කියනවා මම King of Kings. මම රජුන්ගේත් රජ. ඒ කියන්නේ හැම රජෙක්ටම වඩා මමයි රජ. ඒ කියන්නේ හැම රජෙක්ගෙම රජත් මම කියනවා. මම තරම් ලොකු රජෙක් වෙන්නේ නැහැ කිව්වා. කවුද? ජේසු. ඒක තේරුමද? Jesus says he is King of Kings. ඇයි? Because he is God. එයා එහෙම කිව්වේ එයා දෙවියන් වහන්සේ නිසා. ජේසු දෙවියන් වහන්සේ නිසා තමයි එහෙම කිව්වේ. හැබැයි මෙතන Ozymandias කියන්නේ mere human. සාමාන්‍ය ඔයයි මායි වගේ සාමාන්‍ය මිනිස්සෙක්. ඉතින් සාමාන්‍ය මිනිස්සෙක් කොහොමද කියන්නේ මම රජුන්ගේත් රජ කියලා King of Kings කියලා සදාකල් ජීවත් වෙන්නේ නැති කෙනෙක්. right? සීමා සහිත කාලයක් පොළොව මත ජීවත් වෙන කෙනෙක්. ඊටාම తాවකාලික ආයු කාලයක් තියෙන කෙනෙක් කොහොමද කියන්නේ? right? King of Kings කියපුවා යමනවාද? He claims that he is the most powerful of all kings. මේ පොළොව තුල මේ තාක් යම් තාක් රජවරුන් බිහි වෙලා තියෙනවද? ඒ හැම රජෙකුටම වඩා right බලවත්ම ශ්‍රේෂ්ඨතම රජා මම කියලා එයා මොනවද කරන්නේ කියන්නේ? ප්‍රොක්ලේම් කරනවා. සිංහනාද පවත්වනවා. කවුද? Ozymandias. right බලන්න ඒ කියන්නේ එයා බලයෙන් දැන් උඩරිම පිස්සු වෙලා තියෙන උඩරිම උඩඟු වෙලා තියෙන මම තරම් රජෙක් නෑ මම තරම් පොරක් නෑ මගේ බලයට කරන්න බැරි දෙයක් නැහැ කියලා හිත. ඒ කියන්නේ දැන් එයා ඒ රටවල් දේශවල් අල්ලලා යටත් කරලා යට කරන්න දේවල් නැතුවට තමයි ඔය අඩි 50 60 පට්ට ලොකු පිළිම ගැහුවේ right වෙන කරන්න දෙයක් නැහැ. එයාගේ තේජස එයාගේ බලය පෙන්වන්න. දැන් අපි වුණත් අද කාලේ එහෙම නෙමෙයිද? අපිට දැන් හිතන්නකෝ මම මගේ වයිෆ් ළමයා විතරයි ඉන්නේ. කාමර දෙකක් තිබ්බහම මදිද ගෙදර ඇති. හැබැයි එහෙම නෑ. ඒක මදි වෙලා තට්ටු 5ක් ගහනවා තට්ටු 6ක් ගහනවා. මොකටද? කවුද ඔච්චර තට්ටු වල ජීවත් වෙන්නේ? අන්න ඒකයි පෙන්වන්න ඕනේ මගේ සල්ලිය, මගේ බලය, මගේ නිලය, මගේ සමාජ තත්ත්වය. අන්න ඒකයි. ඉතින් මේ රජතුමාටත් දැන් කරන්න දේවල් නෑ. උඩරිම පිස්සු ඇදිලා තියෙන්නේ. ඒ කියන්නේ අදිමාන්නේ, අහංකාරය. ඒක ඇවිල්ලා තියෙන්නේ. right my name is Ozymandias, King of Kings. Look on my works. දැන් ඒක යට කොටලා තියෙනවලු right look on my works මගේ වැඩ දිහා බලපල්ලා right මගේ මං කරලා තියෙන නිර්මාණ look on my works ඒ කියන්නේ challenges other rulers to marvel at his achievements ඒ කියන්නේ ye mighty ඒ කියන්නේ ye mighty කියලා කියන්නේ කවුද ye කියන්නේ you උඹලා mighty කියන්නේ අනිකුත් සෙසු පාලකයින්ට other powerful rulers එයා බෝස් කරනවා පුරා ජීරුවක් ගහනවා අනිත් පාලකයින්ට කියනවා අනිත් රජවරුන්ට උඹලා ඇවිල්ලා මගේ පිළිමේ දිහා බලපන් මගේ පිළිමේ ඉස්සරහා උඹලා හිටගත්තොත් උඹලා නිකන් කූඹියෝ වගේ සයිස් එක ඔළුව ඉස්සුවත් මගේ මූණ පේන්නේ නැහැ තොපිලට
right කකුල් දෙක විතරයි පේන්නේ. ඒ තරම් විශාලයි. look on my works මගේ වැඩ දිහා බලපල්ලා. right බලලා පුදුමයන් මොන ශ්‍රේෂ්ඨ රජෙක්ගේ මොන ශ්‍රේෂ්ඨ අති විශිෂ්ට අති දවන්ත පිළිමයක්ද කියලා උඹලා පුදුමයන් කියනවා. and despair ඊට පස්සේ එක පුදුමයන් උඹලා and despair ඊට පස්සේ මොකද වෙන්නේ? ශෝක කරපල්ලා කනගාටු වෙනවා. ඇයි කනගාටු වෙන්නේ? and despair ඒ කියන්නේ and feel inferior to my greatness because you will never match surpass my great power. ඊට පස්සේ උඹලා ශෝක කරපල්ලා උඹලා මට සාපේක්ෂව ඉතා කූඹියෝ වගේ රජවරු උඹලට කවදාවත් මේ වගේ දැවැන්ත ලොකු නිර්මාණ කරන්න බෑ. උඹලට කවදාවත් මගේ තත්වයට බලයට සමාන වෙන්න බෑ. උඹලට සමාන මගේ බලය අතික්‍රමණය කරනවා තියා උඹලට මං වගේ බලයෙන් සමානවත් වෙන්න බෑ. ඒ කියන්නේ අනිත් කට්ටියව පහත් කරන්න තමයි මේ ශෝක වෙන්න කිව්වේ. commands others to despair when he should because none of his works remain now. හැබැයි මෙතන තියෙන irony එක තමයි ඒ කියන්නේ අපි අපේක්ෂා කරන දේ සහ යථාර්ථය අතර වෙනස. එයා එහෙම කිව්වට එයාම තමයි ශෝක කරන්න ඕනේ. ඇයි එහෙම කියපු එයාගේ පිළිමේ දැන් කකුල් දෙක විතරයි. ඒකත් දැන් තව right කීප කාලයකින් ඒකත් කැඩිලා විනාශ වෙලා නැති වෙලා යනවා. එහෙම සිංහනාද පැවැත්වුවට මොකද එයාගේ බලයවත් සදාකාලික නෑ. ඒ නිසා කවුද ලැජ්ජ වෙන්න ඕනේ? එයාම තමයි. right අනිත් කට්ටියට ලැජ්ජ වෙන්න ශෝක වෙන්න අනිත් කට්ටියව පහත් කරන්න හදපු කෙනා. right nothing beside remains. nothing beside ඒ කියන්නේ everything has crumbled. හැමදේම කඩා වැටිලා හැමදේම ගරා වැටිලා. nothing කියපම මේ වචනය තුල පුතේ නැවතත් රිපීට් වෙන තේරුමක් තියෙනවා. nothingness, empty, isolation, හිස් භාවය. අර කාන්තාරයේ කියපුවාමත් හිස් භාවයක්. කාන්තාරයේ ගස් වැවෙන්නේ නැහැ, ගහකොළ වෙවෙන්නේ නැහැ, ජලය නැහැ, ශාස්ත්‍රීක නැහැ. කිසිදු දෙයක් නැහැ. කියන්නේ අර්ථයක් නැහැ කියන එකට පුතේ meaningless තේරුමක් නැහැ. નિરර්ථකයි. එතකොට nothing කියපුවාම හිස් වූ ස්වභාවය. nothing beside remains කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. round the decay right වටේටම only ruins හැමදේම කැඩිලා වැටිලා ගරා වැටිලා හැමදේම වැටිලා. nothing beside remains round the decay වටේටම ගරා වැටලා. ඒ කියන්නේ the statue is in ruins of that colossal කියන්නේ අති දැවැන්ත විශාල wreck නටබුමක් වෙලා. දැන් මේක අති දැවැන්ත පිළිමයක් නෙමෙයි. සද්දන්ත මොකක්ද? සද්දන්ත නටබුමක් වෙලා. boundless දැන් සද්දන්ත පිළිමයක් ගරා වැටුනාම ඒක සද්දන්ත විනාශයක්. සද්දන්ත ගරා වැටීමක් නේද? සද්දන්ත ගරා වැටීමක්. boundless and bare කියන්නේ හිස්. දැන් පිළිමයක් නම් රූපයක් තියෙනවා. සම්පූර්ණයිනේ අපිට සම්පූර්ණ රූපයක් තියෙනවා. දැන් ඒක අත කොහෙවත් කකුල කොහෙවත් ඔළුව කොහෙවත් හිස් නේද? සම්පූර්ණත්වයක් නැහැ. හිස් තේරුමක් නැහැ. meaningless නැවතත් අර හිස්කම නැවත කියවෙනවා. ඒ කියන්නේ මොකද්ද? the once great empire is now a vast empty wasteland. ඒ කියන්නේ වරක් right පාරාව ජීවත් වෙන කාලේ වරක් ශාස්ත්‍රීක බලවත්ම රාජ්‍යයක් අද වෙද්දී සද්දන්ත wasteland නටබුමක්. සද්දන්ත right wasteland ජරා ගොඩක් බවට පත් වෙලා right උඩගු කියලා කිව්වේ කියන්නේ උඩගු right the lone and level sands stretch far away. ඊට පස්සේ කියනවා the lone and level sands stretch far away. එතකොට මේ sands පුතේ sands කියන්නේ මොකද්ද? කාලය. ඒ කාලේ වැල්ලෙන් තමයි කාලය මැන්නේ. එතකොට metaphor for time. sand කියන්නේ කාලය. sands මොනවද කරලා තියෙන්නේ? level කරලා තියෙනවා. ඒ කියන්නේ මේ වැල්ල කාලය level ඔය අර අපි JCB වලින් එහෙම ඇවිල්ලා අර අයථා විදියට right පාරට එන්න හදලා තියෙන ඒවා ඉදිකිරීම කඩලා දාන්නේ level කරලා දානවා කියනවා. ඒ කියන්නේ erase කරනවා destroy කරලා දානවා. දැන් කාලය හරහා level විනාශ කරලා දාලා තියෙනවා. කාලය නිකන් JCB බැකෝ යන්ත්‍රය වගේ. ඒකෙන් කඩලා දාලා තියෙනවා. and lone සහ හුදේ කරලා තියෙනවා. isolate කරලා තියෙනවා. මොකක්ද? මේ පිළිමය
right? Stretch far away. ඊට කියනවා මේ sands stretch far away. far away කියන්නේ මේ ළඟ බැලුවත් ඈත බැලුවත් හතර පැත්තටම බැලුවත් තියෙන්නේ වැල්ලම. ඒ කියන්නේ මේ කාන්තාරය endless. right? කාන්තාරයට සීමාවක් නැහැ. කාන්තාරයට සීමාවක් නැහැ කියන්නේ මේ කාලයේ බලයට සීමාවක් නැහැ. හැබැයි හිතන්නකෝ අර ස්ටැචු එක පිළිමේ අපිට ප්‍රමාණ කරන්න පුළුවන් අඩි 50යි 60යි කියලා. හැබැයි කාන්තාරයේ කාලේ අපිට කාලයේ බලය මෙච්චරයි කියලා කියන්න බෑ. right? ඒ අදාළ රජතුමාගේ බලය පවා හිතන්නකෝ අවුරුදු 10ක් 20ක් 30ක් තියෙන්න ඇති ඕන්න. එච්චරයි එයා පවා රජකම් කරේ. එතකොට මේ lone and level sands කියපම අර trunkless legs, shattered visage, lone and level sands කියපම අන්න powerful visual imagery එකක්. මොනවා සම්බන්ධයෙන්ද? time and decay. time and decay සම්බන්ධව අර powerful visual imageries. කාලය නිසා මේ විනාශයට පත්වෙච්ච ඒවා. කාලයේ බලපෑම, කාලයේ බලය හැම ආක්‍රමණිකයෙක්, හැම මිනිස්සෙක්, හැම මනුෂ්‍ය නිර්මාණයක්ම අතික්‍රමණය කරන බලයක්. කාලය කියන එක කාටවත් පරාජය කරන්න බෑ කියන එක නැවත කියලා තියෙනවා. අර තුන්වෙනි තේමාව time erases all human endeavors. ඒ කියන්නේ man made things. මිනිස්සයා නිර්මාණය කරපු හැම දෙයක්ම සියල්ලක්ම කාලය විසින් මොනවද කරන්නේ? මක්කලා දානවා. කාලය මොනවද කරනවා කියන්නේ? මක්කලා දානවා. ඒ කියන්නේ cannot withstand the test of time. කාලය කියන එක right test එකක් නම්, විභාගයක් නම්, පරීක්ෂණයක් නම් ඒක සමත් වෙන්න කාටවත් බෑ. Only literary works including sculpture can. සාහිත්‍ය නිර්මාණ දැන් ඔය මූර්ති කැටයම් පවා ඒ කලාවට විතරයි කාලයේ ඒ පරීක්ෂණයෙන් සමත් වෙන්න පුළුවන්. right? Therefore futility of human endeavors. ඒ හින්දා මේ මනුෂ්‍ය නිර්මාණ සියල්ලක්ම නිස්සාරයි, නිර්ර්ථකයි, තේරුමක් නැහැ, insignificant, නොවැදගත්, නොසලකිය යුතු. right? නිස්සාරයි. අසාරේච right? අසාර දස්සිනෝ. අසාරවත් දේවල් අපි අසාරවත් ලෙස දකිමු කියලා කියනවා. එතකොට මේ ටෝන් එක කියන්නේ percipitually මේ poem එක ලියලා තියෙන ටෝන් එක කියන්නේ language එකේ තියෙන emotion එක. දැන් ඔයාලා කෝල් එකකදී සමහරක් වෙලාවට ringing tone එකක් set කරන්න පුළුවන් නේද? ringing tone එකක්. ඒකේ ඒ කියන්නේ ඒකේ යම්කිසි මූඩ් එකක් තියෙනවා ඒ ටෝන් වල. ඒ කියන්නේ මෙතන මේ ටෝන් එක කියන්නේ මේ මොන මූඩ් එකෙන්ද, මොන භාවයෙන්ද, මොන ඉමෝෂන් එකක් පෙරදරි කරගෙනද මේක ලියලා තියෙන්නේ. somber and reflective. somber. what do you mean by somber? ඊට පස්සේ reflective කියන්නේ මොනවද මේ? somber and reflective. somber කියන්නේ හරිම dull. serious, ඊටාම serious, without humor. හාස්‍ය hina වෙන්න දෙයක් නැහැ. අපි මැරෙනවා, අපි తాවකාලිකයි කිව්ව hina වෙන්න දෙයක් නැහැ මෙතන. and reflective, මෙනෙහි කරන්නා වූ ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ මොකක්ද? thinking carefully. reflective, හරි ගැඹුරට සති සම්පජන්න සිහි නුවණින් මෙනෙහි කර බලන්න ඕන දෙයක්. right? මිහිනේ කරලා බලන්න ඕන දෙයක්. ඒතර somber and reflective tone එක. දැන් A B ට කියපු දේ බලන්නකො මේ description of statue by the traveler. to the speaker or narrator. කියන්නේ මේ එක පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුට කාන්තාරයක් අතරමැද්දෙන් යද්දී ගරා වැටිලා තියෙනවා පිළිමයක්. ඒක ගැන කිව්වා. ඉතින් ඒ පින්තූරේ ඒ දේම තමයි අපිට මෙයා සාහිත්‍ය නිර්මාණය තුළ percipitually කියන්නේ. speaker relays a second hand story. එතකොට මෙයා මේ first hand නෙමෙයි, එයාටත් කවුරු හරි කියපු second hand story එකක් අපිට කියනවා through the traveler's perspective. එයා දකින විදියට නෙමෙයි, අර සංචාරකයා දැක්කේ කොයි විදියටද ඒ විදියටම අපිට ඉදිරිපත් කරනවා. speaker is retelling, නැවතත් කියනවා the Ozymandias tale. දෙවනි රැම්සීස් පාරාවෝගේ කතාව as somebody who is distant and far removed from the original context of the statue. ඒ කියන්නේ මෙයා එතන හිටියේ නැහැ, හිටියේ වෙන කෙනෙක්. එතකොට මෙයා ඒකට ඈතයි, ඒ පිළිමේ ළඟ හිටියේ නැහැ, එයා ඒකට distant, එයා ඒක ගැන දන්නේ නැහැ, අහුව දේ තමයි කියන්නේ. එතකොට අපේ කියන කෙනාවත් ඒ පිළිමේ දැකලා නැහැ,
ඒකේ තේරුම මොකද්ද? නැවතත් තුන්වෙනි තේමාව time and decay කියන තීම් එක. ජාති ජරා. ඒ කියන්නේ එහෙම පිළිමයක් තිබ්බාලු මේ කියන කෙනාවත් දැකලා නැහැ. ඒ කියන්නේ ඒ කියන්නේ ප්‍රකට වෙන්න පිළිමයක් හැදුවා. හැබැයි ඒ පිළිමෙත් දැන් මෙයාවත් දැකලා නැහැ. තව ටිකකින් කවුරුවත් දකින්නේ නැහැ. සම්පූර්ණයෙන්ම වැල්ලෙන් වැහිලා ඒක විනාශ වෙලා යනවා. ඒන් කියන්නේ කාලය කියන බලවේගයට මේ රජතුමාත් පරාජය වුණා කියන එක. ඒතර මේ සම්පූර්ණ පොයම් එක දිහා බලන්නකෝ. රයිට්? මේ පොයම් එකෙන් 99%ක්ම අර සංචාරකයා කියන දේ සංචාරකයාගේ ඇසින් දැක්ක දේ ඒ දෘෂ්ටි කෝණයෙන්ම ඉදිරිපත් කරලා තියෙනවා.